අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපිට ලැබිලා තියෙන මේ ප්‍රශ්න සමූහය අතරින් අපි එකින් එක අරගෙන හැකිතරමක් විග්‍රහ කරලා අර්ථ වටහා ගන්න බලාපොරොත්තු වෙමු. සත්‍ය වේක්ෂා කිරීම පිළිබඳව නියම අර්ථය පහදලා දෙන්න කියලා මේ පළමුවෙනි ලියීමක් කරනවා. ඥානයේ පිළිබඳව සත්‍ය වේක්ෂාව බොහොම වැදගත් වෙනවා. සත්‍ය වේක්ෂා කරනවා කියලා කියන්නේ අපි ගන්න ඥානෙ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා සතර ආහාරයකින් මේ රූප සත්‍යයේ පැවැත්ම ගෙනියන්නේ. මේ සතර පැවැත්ම යන්තාකල් මේ ආහාර හතරේ තමයි සත්‍යයේ පැවැත්ම යන්නේ. සබ්බේ සත්තා ආහාර අත්ථිතිකාරිය බුදුරණාහි දේශනා කරන සියලු සත්‍යයම ආහාරය නිසා පවතිනවා. මේ පවතින ආහාර හතරක් වෙන් කරලා තියෙනවා කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා. මේ කබලින්කාර ආහාරය කියන එකත් අපි දැනගන්න ඕනේ. කබලින්කාර ආහාරය කියනකොට කබලින්කාර ආහාරය කියන්නේ කලබෝන ආහාරය කියලා නේද විස්තර කරන්නේ. මේක පොඩ්ඩක් තව එහාට ගන්න තේයක් තියෙනවා ඊට වඩා වෙනස් හරියක්. මේ කය බලින්කාර කරනවා කියන්නේ බලියක් වායි කර ගන්නවා. බලියක් කියන්නේ අපේ අදහාවක් තියෙනවා මේ බලියමනවා කියලා එකක් තියෙනවා. ඒකෙන් පෙන්නන්නේ හොඳට පෙන්නුම් කරන උපමාට්ටම් දාලා පෙන්නුම් කරන්න මතක් කරගන්න දෙය තියෙනවා බලිය කියලා. යම් කෙනෙක් වෙන්නේ යම් කිසි අමනුෂ්‍යයෙක් හරි එහෙම නැත්නම් යම් කිසි ආකාර මේ කෙනෙක්ගේ මුල් කරගෙන මේ නමත ආකාරයෙන් පෙන්නන්න බලියක් හදනවා. ඒ කියන්නේ පෙන්නුම් කරන්න පුළුවන් විදිහට හැඩරුව දාලා අඹලා හදනවා මැටි වලින් හරි හදනවා යම් කිසි හැඩරුවක්. ඒ හැඩරුව හදලා හොඳ හැඩවල උත්නම් වල ගන්න. සකස් කරගන්න දේ තමයි බලිය කියන්නේ. අනේ බලියක් පාය කරගන්න හරියට ආසයි විදිහ. මේ කය හොඳට පෙනුම් කරගන්න, කය හැඩවල කරගන්න බලාපොරොත්තු වෙන ආහාර ගන්නවා නම් මෙන්න මේ කරගන්න ආහාරය තමයි අදහසින් තමයි කබලින්කාර ආහාරයක් වෙන්නේ. කනවන දෙයක් පිටපලියට කබලින්කාර ආහාරයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කබලින්කාර ආහාරයේ තෘෂ්ණා මූලිකයි, තෘෂ්ණා සමුදයෙන් යුක්තයි කියලා. තෘෂ්ණාව නිසා පහළ වෙනවා තෘෂ්ණාව මූලිකයි. දැන් තෘෂ්ණාව තේරෙව බුදුරජාණන් වහන්සේ කලබුණ ආහාරය නම් දානීය වශයෙන් ගන්නවා. අරිහතුන් වහන්සේලා දානීය වශයෙන් ගන්නවා. හැබැයි තෘෂ්ණාව මූලිකක් නැහැ, තෘෂ්ණා සමුදයක් නැහැ දෙකම උන්වහන්සේලා නිරෝධ කරලා ඉවරයි. තෘෂ්ණා නිරෝධ කරලා උත්තරයි. කලබුණ ආහාර නම් උන්වහන්සේලා තරම්. ඒ උන්වහන්සේලා ගත්තේ කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය නිරෝධ කරන්න පුළුවන්. නැත්නම් ක්‍රියාත්මක නොවේ සත්‍යයටපත් කරන්න පුළුවන්. හැබැයි ජීවිතේ පවතින තාකල් මොනවා හරි කාලා වේලාවල ජීවත් වෙනවා. කවුරු ජීවත් වෙන්නේ එහෙමයි. මේ කනබොන දේවල් සහ පිළිස බලාගෙන කනවා නම් හැඩවැල වෙන්න ලස්සන වෙන්න හරියට උපනංවා ගන්න බලාපොරොත්තු වෙ ගන්නවා නම් අන්න ඒ වෙලාවේ තමයි ඒක කබලින්කාර ආහාරයක් වෙන්නේ. කබලින්කාර ආහාරයේ තෘෂ්ණාව නැතිකොට අනාගාමී ඵලයටපත් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ කය හැඩවැල කරගන්න බලාපොරොත්තු වෙ තියෙන තාකල් මස්ලිය කය හැඩවැල කරගන්න බලාපොරොත්තු වෙ තියෙන තාකල් ඒ චන්දරාගයේ බැඳිලා තියෙන ආහාරය. කය හැඩවැල කරගැනීමේ චන්දරාගයෙන් ආහාරය ගත්තා නම් ඒ චන්දරාගය දුරු කරන තාක්කල් එයාට කය නිදහස් වෙන තැනට නිදහස් වෙන්න බැහැ. මනස නිදහස් කරේ නැත්නම් චන්දරාගයක් වුණා නම් ආහාරයේ උපාදානය ඇති වෙනවා. මස්ලිය කය හැඩවැල කරගැනීමට බලාපොරොත්තු වෙන උපාදානය ඇතිවට ගත්තා නම් උපාදානපත්යෙන් හටගන්න භවයේ ඒ જાතිය කය යලියලි පවර්තන හේතු වෙන වලපත් වෙන නිර්මාණයක් ශක්තියක් නිපද වෙනවා. භවපත්‍ය જાති කියලා ඒ වදවන්නා වස්දේ කයක් උපද්දන්නා වූ හේතු එතන කොට නැගෙනවා. මස්ලිය කයක් යලියලි ගොඩනගනවා නම් හේතුවකින් යාර කවදාවත් පුළුවන්කම නැහැ කය අත්තරලා හිටන් ඒකේ නිදහස් වෙන්න. අනාගාමී වෙච්ච කෙනෙක් නැවත වාරයක් මස්ලිය කයකට ඇතුළට එන්නේ නැහැ මේ අන්තිම කය. උන්වහන්සේ ඇතනින් විදියට කියලා බ්‍රහ්මත්වයේ ගිහින් උපදිනවා. අවිහිය ආපාප සුදාසී අකනිට කියන මේ පංච ස්ථානයක් තියෙනවා රූපාවචර අනාගාමී උත්තරයන්ගේ සුද්ධාවාස ඵල පහ. උන්වහන්සේලාගේ ඊළඟ උපත්ති ඒ ශරීර විසක් නැවත මස්ලිය කයකට සම්බන්ධ නැහැ. මස්ලිය කය සම්බන්ධය අතරේ මොකක් නිසාද මස්ලිය කය අසාරයි කියලා දැක්ක නිසා. මස්ලිය කය අසාරයි කියලා දැකන අසාරත්වයෙන් උත්තරේ මස්ලිය කය මොකට හැදවල කරන්නේ? මොනවට ලස්සන කරන්නේ? ඔප්ලංගව ගන්නේ මොකටද? ජීවිතේ පවත්වන්න ඕන නිසා ආහාරය ගන්නවා මිසක් මට වැඩක් නැහැ. මේ කය හැදවල කරගන්න ආහාර අවදින් කියලා මේ අදහස හරියට පුරුදු වෙලා අදහස ආවද?
කයක් එක්ක සම්බන්ධ වෙලා කරන්නා වූ පංචකාම සම්බන්ධයෙන් සම්බන්ධ කරගන්න කයක් එක්ක පරිහරණය අත්හැරලා. අන්න ඒ නිසා තමයි ප්‍රත්‍යවේක්ෂා කරනකොට හැම වෙලෙම ප්‍රත්‍යවේක්ෂා මුල පහදින මුල. කය හැඩවැඩ කරගෙන ලස්සන කරගන්නේ මොනවා කරන්නේ? ඇහැ හැඩවැඩ කරගෙන ඇහැ පවත්වනවා රූප බලන්න. මේ භෞතික ලෝකේ රූප බල බල අතුරු කරලා ඒ ආස්වාද ගන්න. මේ භෞතික වර්ණා ආස්වාදයන් ගන්න කන පරිහරණය කරනවා නාසය දිව කය පරිහරණය කරනවා. ඒ සඳහා මේ කය පවත්වා ගන්න ආසාවක් තියෙනවා ඒ තාක්කල් ලෝකෙට කාම ලෝකයෙන් ඉක්ම යන්න බැහැ. අනේ කාම ලෝකෙ ඉක්ම යෑමට ප්‍රධාන හේතුවක් වශයෙන් තියෙනවා මේ ආහාරය නිසා වන මූලික පෝෂණය. අපේ දෘෂ්ටියක් තියෙනවා නම් ඒක හොඳයි කියලා ඒ දෘෂ්ටිය තියෙන තාක්කල් අපිට කාම ලෝකයෙන් මිදෙන්න බැහැ. ඒ කාම ලෝකයෙන් මිදීමට හේතුවේ ප්‍රධාන ඇලීමේ ප්‍රධාන කාරණේ තියෙන්නේ සත තෘෂ්ණාවෙන් ආහාරයට ඇලුම් කිරීම. එහෙනම් කබලික ආහාරයක් වශයෙන් ආහාරයේ ප්‍රයෝජනෙට ගැනීම. මෙන්න මේ නිසා තමයි ප්‍රත්‍යවේක්ෂා කරනකොට සිද්ධ වෙන්නේ ජීවත් වීම සඳහා මේ ආහාරය ගන්නවා නිසා මම මේ කය හැදවැඩ කරගන්න බලාපොරොත්තු වෙන්නේ කයට විශේෂ දැනක් දීලා. මේ ආහාර ගැනීම මම කරන්නේ මේ කයට විශේෂ දැනක් දීලා හැදවැඩ කරන රස කරන වර්ණා එකක් නෙමෙයි කියලා. ධර්මානුකූලව දැක්කගෙන ආයි අදහසක් ඇති වෙන්නේ නැහැ කය හැදවැඩ කරගන්න කය උපනංවා ගන්න ආහාර ගන්න. හැබැයි ජීවිතේ පවත්වාගෙන ඕන නිසා බඩගින්න දුරු කරගන්න, ශ්‍රාන්ත කැරකිලි දුරු කරගන්න, වෙහෙද නිමා ගන්න ආහාරය කොහොමද ගන්නවා නිසා මම මේ රහ විඳින්න ගන්නවා, හැදවැඩ වෙන්න ගන්නවා, අසීමිතව බල පුරවා ගන්නවා නෙමෙයි කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරනකොට. අන්නාගේ තෘෂ්ණාව කැපිලා යනවා. ලෝකේ එක කන දිවනාසී ශරීරයේ මන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා තේරුම් ගත්තාට පස්සේ ධර්මානුකූලව. එන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කයක් එක්ක මට තියෙන මොකද්ද සම්බන්ධය? මේ කයත් එක්ක මගේ තියෙන මොනවද වැදගත් පරිහරණය? ඒ බඳු කයක් එක්ක මට වැදගත් පරිහරණයක් කරන්න ආසාවෙන් බැඳිට වටිනාලියක් නැහැ නේ කියන ඔය මූල ධර්මයේ දැක්කගෙන යන ඔය අදහස ඒක. ඊට පස්සේ මේ කය පවත්න්නේ කබලින්කාර ආහාරෝ ඉමස්ස කායස ආහාර පත්තේන පත්තේ. කබලින්කාර ආහාරයේ මේ කයට ආහාර පත්තේන පත්තේ වෙනවා. දැන් මෙහෙමයි දේශනා කරන්නේ. ඉමස්ස කායස කියලා මේ කය කියලා කියනකොට මේ කාම ලෝකේ ජීවත් වෙන පුද්ගලයා කාම අදහසින් ගොඩනගන කය. ඒකට මේ ආසාවල කනවා නම් ප්‍රියමනාපයෙන් ආහාර ගන්නවා නම් මේ කයත් එක්ක තියෙන අමතර සම්බන්ධයක් බවට පත් වෙනවා. ජීවත් වීම සඳහා ආහාර ගැනීම එක කාරණයක්. කය හැදවැඩ කරගන්න ආහාර ගන්න එක තව කාරණයක්. මේකේ කය හැදවැඩ කරගන්න තියෙන ආහාරයේ බලාපොරොත්තුව තිබුණා නම් ඔය එතරම් කබලින්කාර ආහාරයක් ඔහු පරිහරණය කරනවා. මෙන්න මේ නිසා තමයි කබලින්කාර ආහාරයකින් ජීවත් වෙන්න හේතු වෙන්නේ කය කොහොමද ගොඩ නැගෙන්නේ. කය කෙරෙහි තියෙන ආසාව. පංචකාමයන් කෙරෙහි තියෙන ආසාව. පංචකාමයේ විදිහට නම් කය තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය જાතිය කයක් තියෙනවා. ඒ වගේම දිව නාසය ශරීරයේ පිනවන්න පංචකාමයන්ගෙන් ඔය තුනට ආසාව වෙනකොට. ඔන්න ඔය තුන සඳහා දිව නැමැති දිව නාසය ශරීරයේ නැමැති මේ ප්‍රසාද රූප ජීවහා ප්‍රසාද රූපේ ඒ වගේම මේ ගාහන ප්‍රසාදේ ජීවහා ප්‍රසාදේ කාය ප්‍රසාදේ කියේ. මෙන්න මේ ප්‍රසාද රූප තුනක් තියෙනවා මේවා ආස්වාද වෙන්නේ. ඔය ආස්වාද විඳින ප්‍රසාද රූප හද ගන්නවා නම් ඒ ප්‍රසාද රූපයන්ට අනුකූලව මක්ලේ කයක් ඒක සම්බන්ධ වෙලා තමයි අවශ්‍ය කරන පරිසරය ගොඩනගලා දෙන්නේ. ඒකෝ තමයි කාම ලෝකේ කාම කයකින් නිදහස් වෙන්න බැරි. අන්නේ නිසා මේකෙදී අපාරත්තේ දකින්නවා. යපාකේ දැකගෙන. ඔහුට මේ ප්‍රියමනාපයෙන් කය පවත්තන්න ඕනේ කියනවා බලාපොරොත්තු නැති වෙලා. අන්නේතර තෘෂ්ණාව සමුදේ වෙච්ච තෘෂ්ණාව නිදාන කරගත් ආහාරය ගැනීම ඔහුගෙන් වෙන් වෙලා යනවා. අන්න ඒකට කියනවා කබලින්කාර ආහාරය විමුක්තිය. ආහාරයේ සර තෘෂ්ණාවෙන් ගන්නකොට තමයි ඒ දිව නාසයේ ශරීරයේ නැමැති ඉන්ද්‍රියන් අර ආස්වාදයට අනුකූල වෙන විදිහට සකස් වෙලා හැඩ ගැහිලා ඉන්නේ. ඒතකොට ඉන්ද්‍රියන් අසහනකාරී තත්ත්වයකටපත් වෙනවා මේ ආස්වාදය දුන්නේ නැත්නම්. ඒතකොට මේ ඉන්ද්‍රියන්ගේ අසහනකාරීත්වය මානසිකත්වයට එක බලපාලා කායික මානසික දෙකේම සංකලනය. ඒ බුද්ධියට ආස්වාදයෙන් මිදෙන්න බැරි වෙනවා. පංචකාම ආස්වාදයේ මූලික වශයෙන් කාම ලෝකේ දැයි වෙන්නේ දිව දිනවන එකයි ගන්ධේ නාසයේ පිනවන එකයි කය භෝධන දින යවම ආස්වාදයේ කය පිනවන එකයි. මෙන්න මේ දිගට ඇස කන මන කියන මේ ඉතුරු ඉන්ද්‍රිය තුනේ ආදාය ගන්න තාක්කල්. උඩ පංචකාම සහිත ලෝකයේ මිදෙන්න බෑ. අන්න ඒවා භෝධනය කරන එක පාලනය වෙලා සමනයටපත් වෙනවා. අර ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න පටන් ගන්නකොට ක්‍රමක් කරනවා. දිව පිනවන යා ආසාවක් තිබුණා නම් ඒ ආසාව තුනී වෙලා යනවා. ක්‍රම ක්‍රමේ සංසිඳිලා යනවා.
සුවඳින් නාසය පිනවන්න. නැත්නම් නාසය පිනවගේ නාසයෙන් සුවඳ අරගෙන හිත පිනවනවා. දිවෙන් රස අරගෙන හිත පිනවනවා. කයෙන් පහස අරගෙන හිත පිනවනවා. මූලික වෙච්ච කාරණේ මුල් කරගෙන අපි ඒකට කියනවා ඒකට ආස්වාදය. මෙන්න මේ කාමාස්වාදය කියන එක හරගන්නේ දිවනාසයේ ශාරීරික පිනවීම සඳහා මේව බාර ගැනීම. ඒ සඳහා ඇසයි කනයි මනයි ආධාර කරගත්තොත් ඒ බුද්ධයාට කාම ලෝකයෙන් මිදෙන්න බැහැ. දැන් කාම ලෝකයෙන් මිදීමේ ප්‍රධාන ආධාරකේ මේ මනස සහ අනුකූල වන කාමකය සංසිඳීම. කම්පා කරන්නේ නැත්නම් ඒවට අවසානේ නැත්නම් ඒ මනස තැන්පත් කරගන්න දෙවි. මොකද මූල කර්මෙ දැකලා තියෙනවා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ඇසකින් කනකින් නාසයකින් දිවකින් කයකින් මේ පංචකාම පස්ය යන එක මොනතරම් මෝලකමද මුලාවක්ද. මෙන්න මේ වටහාගෙන ඒකේ මිදෙන්න ඕනකම තියෙන පුද්ගලයාට දැන් අවශ්‍ය වෙන්නේ මේවා සංසිඳෙන එකයි. සංසිඳවා ගන්න යම්කිසි උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා නම් ඒක උඩ මහ වැදගත් වෙනවා. මොකද මේ සංසිඳවා ගැනීමේදී නැවත වාරයක් ඔහු ගොඩනගන්නේ නැහැ. කාර්යයට ගෝචර වෙන විදිහේ මේ ඒවට උද්දීපනය වන විදිහේ ඔප්නෑමින් විදිහේ කය ගොඩනගෙන බලාපොරොත්තු නැති වෙනවා. මෙන්න මේ නිසා මනස දැන්පත් වෙලා සංසිඳුනහම කාම ලෝකයේ හා සම්බන්ධ මානසිකත්වයේ උගෙන් දුර වුණාම නැවත කාම ලෝක උප්පත්තියක් උඩ නැති නිසා කාම කයකින් මතු උප්පත්තියක් හටගන්නේ නැහැ. දැන් රූපාවචර කයකින් හටගන්න නිසා අනාගාමී පුද්ගලයා බුද්ධාවස බබලෝ විදින ඒ කාලේ ප්‍රීතිය ආහාරය කියන ජීවත් වෙනව කයක් ලැබෙනවා. චිත්ත ප්‍රීතියමයි ආහාරය චිත්ත ප්‍රීතියේ චිත්තජ රූපෝලි තමයි මේ සියුම් කය පවත්න්නේ. අන්නේ සියුම් කය දේව කයක්, දේවතා කය, බ්‍රහ්ම කය, බ්‍රහ්ම දේවතා කය. බ්‍රහ්ම දේවතාවෝ ආහාරය කරගෙන අසරිදා ජීවත් වෙන්නේ නැහැ. සෝදාගාමී කියලා ඒකෙන් ප්‍රියමනාපයක් ගන්නෙ නැහැ. කාය සංසර්ගයක් අරගෙන කාම වෛතුණයකින් ප්‍රියමනාපයක් ගන්නෙ නැහැ. මේකෙන් විදිලා ඊට අමතරව වන්නාව ඇතෙන් රූප බලන්නයි කනෙන් ශබ්ද අහන්නයි බලහන්න කනක් ඕනේ. ඒක සුවඳ ගන්නවත් නෙමෙයි රහ ගන්නවත් නෙමෙයි කාම ස්පර්ශය ගන්නවත් නෙමෙයි. හැබැයි චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා බොහොම සතුටක් ඇති වෙනවා බලහනකොට. අන්නේ ආස්වාදී ලැබුණා රූපාවචර බ්‍රහ්මය. ඊට අනුකූල පරිසරයේ බලන්න ඕනේ යන්න ඕනේ ඒවට අවශ්‍ය ඇහැ පරිහරණය කරනවා. ඒ සඳහා යොමු කරපු හිත පරිහරණය කරනවා. මෙන්න මේ ටික ඉතිරි වෙන නිසා බ්‍රහ්මයාට අර කබලිකාරාහාරයෙන් ජීවත් වෙන කයක් නෑ. කනබල ආහාරයක් නිසා ධනී භවණය කරගෙන පංචකාමයේ අවශ්‍ය කරන්නා වූ කය නිර්මාණය කර ගැනීමක් අවශ්‍ය නැති මානසිකත්වය නිසා ඒකේ කයෙන් විදින සත්‍යයටපත් වෙනවා. දෙවියෝ සූක්ෂම කබලිකාරාහාරයෙන් ජීවත් වෙනවා. ඒ නිසා තමයි අමුත්‍ය අරගෙන ඒ ජීවත් වෙන කය පංචකාම සම්පත්තියට ඔබිනේ කය ගොඩනගා ගන්නවා ඒකෙන් දෙවියෝ අමුත්‍ය අරගෙන. නේද අමුත්‍යයක් කබලිකාර ආහාරය. දැන් මේ කබලිකාර ආහාරයේ විවිධාකාර අදහස් අටුවාවල විග්‍රහ කරනවා. හපල කන ආහාරය කබලිකාර ආහාරය කියනවා. කබලේ බෙදලා ඉන්න කබලේ හත් කරගන්නවා කබලිකාර ආහාරය කියන මෙයා පස්සේ හදාගත්ත අදහස්. මූලික බුදුදහමේ ඒක පෙන්නන්නේ නැහැ. දැන් මූලික බුදුදහමේදී පෙන්නන කාරණේ වෙහිලා තියෙන්නේ. ඒ නිසා තමයි හපල කණේ වයි කබලේ කණේ වයි ඒවා කබලිකාර ආහාර ආදී වශයෙන් නම දාලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හපල වළඳනවා. ඒ වගේම කබලේ හදපුවා හත් කළ හදපුවා උන්වහන්සේ වළඳනවා. එහෙනම් උන්වහන්සේ කබලිකාර ආහාරයෙන් පිළිගිරා නේ ඒවා කබලිකාර ආහාර. එහෙනම් කබලිකාර ආහාරයේ තෘෂ්ණාව සමුදයයි තෘෂ්ණාව නිදානයි කියන දේශනා කිව්වා. බුදුරජාණන් වහන්සේලා තෘෂ්ණා සමුදය තෘෂ්ණා නිදානේ වාගේ අකලනකොට ඇත්ත ගැලපෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ. සාතන් වහන්සේ එක්ක තෘෂ්ණා සමුදයක් තෘෂ්ණා නිදානයක් වෙන විදිහ පාවිච්චි කරනවා කිව්වොත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. කබලේ බල හදනේවා හපලා කන්නේවා තෘෂ්ණා සමුදය නා තෘෂ්ණා නිදානේ වෙන ආහාර නා. උන්වහන්සේ හපලා වළඳනවා කබලේ හදගෙන උගේ අපි හදනේවා වළඳනවා. දැන් උන්වහන්සේ කබලිකාර ආහාර වළඳනවා කියනවා ඒ අදහසින් ගන්නදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කබලිකාර ආහාරයේ තෘෂ්ණා නිදානයි තෘෂ්ණා සමුදයයි. ඒ තෘෂ්ණා නිදාන වල තෘෂ්ණා සමුදවන ආහාරයක් නැත්නම් ඒක කබලිකාර ආහාරය. එහෙනම් බුදුරජාණන් වහන්සේ තෘෂ්ණා සමුදය තෘෂ්ණා නිදාන යම් තැනකද ඒක පරිභෝග කරන්නේ නැහැ. සාතන් වහන්සේලා පරිභෝග කරන්නේ නැහැ. එහෙනම් සාතන් වහන්සේලා කලවන ආහාර ගන්නවා කබලිකාර ආහාරයෙන් නිදා. මේ කබලිකාර ආහාරයේ නියමාර්ථයේ පංචකාමයේ සඳහා කය හැල ගන්න. පංචකාම භුක්තිය සඳහා ගත සකස් කර ගන්න. බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ආහාර ගන්නවා නම් අන්න ඒක කබලිකාර ආහාරය. මෙන්න මේකම තමයි නියම විකාර භෝජනය. ඔබලා කල් ගිහින් තියෙන්නේ හැබැයි දවල් වල පාටි ඕන කහ කෑමක් කල් මල වර කෑමක් කමක් නෑ ප්‍රශ්නයක් නෑ 12ට ඉස්සෙල්ලා. ඒකවල එයා කාල භෝජනේ ගන්නවා කියලා. දැන් මෙහෙම අතුවාවලින් අද වෙනකට වෙන්නා තියෙන විදිහයක්. විකාර භෝජනය බවට පත් වෙනකොට කබලිකාර ආහාර භෝජනේ ජනතාවකල් ඔහු විකාර භෝජනය පරිහරණය කරනවා.
කය හැල වැඩ කරගන්න ලස්සන වෙන්න රස විඳින්න බලාපොරොත්තු වෙන කනසාකල් ඔහු විකාර භෝජනේ දවල් ගත්තත් උදේ ගත්තත් කොයි විදිහේ ගත්තත් යථාර්ථය නම් ඕකයි. හැබැයි ඕක වැහිලා තියෙන්නේ. ඉතින් අපි පිළිලාට නැති නිසා අපි කොහේ අර්ථ දැනගන්න විදියක් නැති නිසා අපි අද පැටලිලා ඉන්නවා. ඉතින් අපි ඒක දීටි මාලාවක් හදාගත්ත ලෝකේ වතක් අරගෙන වතක් මේ බුදුදහම කියන තැනට පැත් වෙලා ඉන්නවා. වත බුදුදහම නෙමෙයි යථාභෝධය ලබා ගන්න ප්‍රඥා මාර්ගයේ බුදුදහම. ඉතින් ඔබ ගැඹුරින් තේරුම් ගන්න ඕනේ බක් විග්‍රහ කරලා.